ධර්මානුශාසනාව වැඩමවා හිඳින ගෞරවනීය දේශකයන්න් වහන්සේ කුඹුක සිරි වජිරඥාන ධර්මනිකේතනාධිපති මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය පූජ්‍යපාද ගල්කිස්සේ සෝමානන්ද ස්වාමින් වහන්සේයි. ධර්මදේශනාවේ දායකත්වයන් තෙලිජ්ජවිල ඇල්ගිරිය වලගයවත්ත අලහප් පෙරුම පවුලේ දූදරු පිරිස කුලියාපිටිය දියකලමුල්ල රේස්වත්ත සෝමා හපුආරච්චි මහත්මිය කුලියාපිටිය ඉහළ වීරඹුව ඒ.එම්. ධර්මදාස මහත්මයා ඒ.එම්. විමලා අබේසිංහ මහත්මිය ප්‍රධාන පිරිස මාකොළ සිරිමංගල පාර 6 වන පටුමග 151-13 නිවසේ ජේ පතිරණ මහතා සමග සුමනා පතිරණ මහත්මිය ප්‍රධාන පිරිස. සදහැවතුනි, ධර්ම ශ්‍රවණය සඳහා තිසරණ සහිත පංචශීලය සමාදන් වීමට අපි නමස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්සේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං ආම බන්තේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධිම් පංච සීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදීන සම්පාදීත. ආම බන්තේ සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා
ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සත්තිමේ කස්සප බොජ්ජංගා මයා සම්මදක්ඛාතා භාවිතා බහුලී කතා අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තන්ති තී. සදහැවත් කාරුණික පිංවතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය තරම් අපට හිතසුව පිණිස පවතින අපේ ජීවිත ගමන ආලෝකමත් කිරීමට හේතුවන තවත් අනුශාසනාවක් ඇත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා අපට හෙළි කළේ චතුරාර්ය සත්‍ය. සංසාර ගමන තුල දුක් විඳින සත්වයන්ට ඒ සසර ගමන නවත්තලා පරම සැප නිවන සලසා ගැනීම සඳහා හේතු වන මඟ බුදුරජාණන් වහන්සේ හෙළි කළා. ඒ නිවන් මඟ අනුගමනය කරන්න, නිවන සලසා ගන්න අපි අනුගමනය කළ යුතු, අපි අවධානය යොමු කළ යුතු කරුණු මොනවාද කියන එක ගැන අද ධර්මානුශාසනාව ඔස්සේ පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙනවා. අද ධර්මානුශාසනාවේ මාතෘකාව හැටියට තෝරගත්තේ බොජ්ජංග සූත්‍රයක්. මේ ඇත්තෝ පිරිත් සජ්ජායනා කරනවා. පිරුවානා පොත් වහන්සේ සෑම බෞද්ධ නිවසකම වාගේ තිබෙනවා. මේ පිරුවානා පොත් වහන්සේ තුල කස්සපත්තේර බොජ්ජංග ආදී සූත්‍ර අන්තර්ගත වෙනවා. මේ සූත්‍ර සමාජයේ ජීවත් වෙන මිනිස්සු තව කෙනෙක් අසනීප වෙච්ච වෙලාවල් වලදී ඒ අයට ආශිර්වාදයේ පිණිස සජ්ජායනා කරනවා. අසනීප වෙච්ච කෙනෙක් සුවපත් කරන්න සමත් සූත්‍ර හැටියට අපි විශ්වාස කරනවා මේ බොජ්ජංග සූත්‍ර. ඒකට හේතුව එදා බුද්ධ කාලයේත් රෝගී තත්වයට පත්වෙච්ච තෙරුන් වහන්සේලා මේ සූත්‍ර ශ්‍රවණය කිරීමෙන් නිරෝගී ස්වභාවයට පත් වුණා. අපි දන්නවා රෝග පිළිබඳව කල්පනා කරනකොට ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ තමයි කායික රෝග සහ මානසික රෝග. සෑම කායික රෝගයක් එක්කම මානසික රෝගයක් මතුවෙන්න පුළුවන්. දැන් මේ වෙනකොට වෛද්‍ය විද්‍යාවෙන් සොයාගෙන තියෙන කාරණයක් තමයි කායිකව යම්කිසි රෝගී තත්ත්වයක් ඇති වුණාම ඒ නිසා මතුවෙන අමාරුව, පීඩනය ගැන කල්පනා කළොත් 40%ක් කයේ ඇතිවෙච්ච ලෙඩේ අමාරුව බවත් 60%ක් අපහසුතාවය මනසින් ගොඩ නැගුණු අපහසුතාවයක් වන බවත් සොයාගෙන තිබෙනවා. එතකොට ලෙඩක් අපට හැදුනහම මේ ලෙඩෙන් 40%යි ලෙඩේ අමාරුව තියෙන්නේ. 60%ක් හිතේ අමාරුව එකතු වෙනවා. එතකොට අපිට හිත හදාගන්න පුළුවන් නම්, සිත සුවපත් කරන්න පුළුවන් නම්, මේ ස්වභාවයන් පිළිබඳව මනාව තේරුම් ගන්න පුළුවන් නම්, කයෙහි ස්වභාවය මෙනෙහි කරන්න පුළුවන් නම්,
අනිත්‍ය ස්වභාවය, දුක්ඛ ස්වභාවය, අනාත්ම ස්වභාවය ගැන ප්‍රඥාවෙන් දකින්න පුළුවන් නම් ඒ කයෙහි හටගත්ත රෝගය මනසට නොගෙන නිරෝගී වෙන්න පුළුවන්. ඒ නිසා මේ සූත්‍ර දේශනා තුල අන්තර්ගත ධර්ම කාරණා අපේ හිත සුවපත් කරන, සිත නිරෝගී කරන දේශනා. හිත බලන්න පුළුවන් කැඩපත ධර්මය කියලා කියන්නේ. මේ ලෝකේ හදන්නම ඕන තැන තමයි හිත. හිත හැදුනොත් අනෙකුත් සියලුම දේවල් සාර්ථක වෙනවා. හදන්න අමාරුම තැනත් හිත. ඒ නිසා මේ හිත හදන වැඩපිළිවෙලක් තමයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. මේ සූත්‍ර දේශනා පරිශීලනය කරනකොට, මේ සූත්‍ර දේශනාවල අන්තර්ගතය විමසනකොට අපිට මේ හිත ගැන හොඳ අවබෝධයක් ඇති කරගන්න පුළුවන්. ඒ හිත ගැන ඇති කරගන්න අවබෝධය අපට ආධ්‍යාත්මික දියුණුවට, නිවන දෙසට හැරුණු ගමන, එහෙමත් නැත්නම් පටිසෝතගාමී ප්‍රතිපදාව අනුගමනය කරන්නට පුළුවන්. ඒ සඳහා මේ දේශනා හේතු වෙනවා. අද මේ බොජ්ජංග සූත්‍රයේ අන්තර්ගත කරුණු, විශේෂයෙන් නිවන සලසා ගැනීම පිණිස හේතු වන බොජ්ජංග කරුණු එදිනෙදා ජීවිතයටත් කොයිතාක් දුරට බලපානවාද කියන එක ගැනත් මේ දේශනාව ඔස්සේ අපි පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙනවා, අපේක්ෂා කරනවා. බොජ්ජංග කියලා කියන්නේ බෝධි අංග. බෝධි අංග තමයි බොජ්ජංග වෙන්නේ. බෝධ්‍යංග වෙන්නේ. බෝධි කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව ඇති කරගන්න අවබෝධය. බෝධියට පත් වෙනවා කියන්නේ අවබෝධයට පත් වුණා කියන එකයි. තේරුම් ගත්ත කියන එකයි. තාම අපි සංසාරයේ යථා ස්වභාවය තේරුම් අරගෙන නැහැ. මේ ගමන මොකක්ද කියලා තේරුම් අරගෙන නැහැ. නිවන කුමක්ද කියන එක තේරුම් අරගෙන නැහැ. චතුරාර්ය සත්‍ය පිළිබඳව තේරුම් අරගෙන නැහැ. දැනගෙන තියෙනවා, තේරුම් අරගෙන නැහැ. දැනගෙන තියෙනවා, අවබෝධ කරගෙන නැහැ. ඒ නිසා මෙන්න මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස හේතු වන පියවර මොනවද කියන එක මේ බොජ්ජංග සූත්‍රවල අන්තර්ගතයි. එතකොට බොජ්ජංග කියන්නේ බෝධි අංග. බෝධි අංග කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස හේතු වන පියවර. සරලව කිව්වොත් නිවන් දකින්න හේතු වන අංග. අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තිබෙන විශේෂ කාරණාවක් තමයි ඉහළ තත්වයකට යන්න පහළ සිට යා යුතු මඟ ඊටාම හොඳින් පැහැදිලි කරලා දීලා තියෙනවා. දැන් අපි දන්නවා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා කියලා කියන්නේ ලේසි පහසු වැඩක් නෙවෙයි. අභිඤ්ඤයේසු ධම්මේසු අභිඤ්ඤා, දැනගත යුතු සතර පරමාර්ථ ධර්ම දැන ගැනීම පහසු නෑ. පරිඤ්ඤයේසු ධම්මේසු පරිඤ්ඤා, මනාව අවබෝධ කරගත යුතු දුක්ඛාර්ය සත්‍ය අවබෝධ කරගන්න ලේසි නෑ. පහතබ්බේසු ධම්මේසු පහාන, ප්‍රහීන කළ යුතු තණ්හාව ප්‍රහීන කරන්න ඒක ලේසි නෑ. ඒවා 이르දි හැටියට පෙන්වුවා බුදුහාමුදුරුවෝ. ඒවා ලේසි පහසු දේවල් නෙවෙයි. සච්චිකාතබ්බේසු ධම්මේසු, මේ ලෝකයේ සාක්ෂාත් කරගත යුතු දෙයක් තියෙනවා, ඒ තමයි නිවන. ඒ සාක්ෂාත් කරගත යුතු නිවන සාක්ෂාත් කරගන්න ලේසි නෑ. භාවේ තබ්බේසු ධම්මේසු,
මේ ලෝකේ භාවිතා කළ යුතු අනුගමනය කළ යුතු ගමන් කළ යුතු මාර්ගයක් තියෙනවා. ඒ ආර්යෂ්ඨාංගික මාර්ගයයි. ඒ ආර්යෂ්ඨාංගික මාර්ගයෙහි ගමන් කරනවා කියන එක ලේසි නෑ. මෙන්න මේ සඳහන් කරපු කරුණු දැනගත යුතු ධර්මය දැනගන්න, අවබෝධ කරගත යුතු දුක්ඛාර්ය සත්‍ය අවබෝධ කරගන්න, ප්‍රහීන කළ යුතු තණ්හාව ප්‍රහීන කරන්න, සලසා ගත යුතු නිවන සලසගන්න, වැඩිය යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න. මේක තමයි බුදුහාමුදුරුවන්ගේ දේශනාව තුළ අන්තර්ගත හරය. මේ දේ ලබා ගන්න තමයි මහන්සි ගන්න කියලා බුදුහාමුදුරුවෝ අනුදැන වදාළේ. ඒ ගමන් මාර්ගයේ තමයි සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් ආදී මාර්ගඵල අවබෝධ කර ගැනීමේ තත්වයට පත්වෙන්න හේතු වෙන්නේ. එතකොට සෝතාපන්න ඵලයට පත් වෙනවා කියන්නේ, සකෘදාගාමි ඵලයට පත් වෙනවා කියන්නේ, අනාගාමි ඵලයට පත් වෙනවා කියන්නේ, කෙලෙස් ප්‍රහීන කරලා රහත් ඵලයට පත් වෙනවා කියන්නේ ලේසි පහසු කාරණාවක් නෙවෙයි. ඒවා ලබන්න අපහසු උනත් ඒ අපහසු තැනට යන්න අනුගමනය කළ යුතු වැඩපිළිවෙල මොකක්ද කියලා බුදුහාමුදුරු දේශනා කළා. ඒවා ඉහලින් තියෙන තැන්. ඒ ඉහලින් තියෙන තැනට යන්න මුල සිට පියවර තැබිය යුතු ආකාරය බුදුහාමුදුරුවෝ ධර්මය ඔස්සේ අපට පැහැදිලි කරලා දීලා තියෙනවා. දැන් අපට වෙලා තියෙන්නේ ඉහළ තැනක් අපේක්ෂාවෙන් එක පාරටම ඉක්මනින්ම අපට එතනට අඩිය තියාගන්න ඕනකම ඇති වෙලා තියෙනවා. එහෙම එකපාරටම බොහෝ උඩින් තියෙන තැනකට අඩිය තියන්න බැහැ. ඒ තැනට යන්න නම් මුලින් තියන්න ඕන පියවර ටික, පඩිපෙළ එකින් එක නැගගෙන යන්න ඕන. අපේ මිනිස්සුන්ට සාමාන්‍යයෙන් ඕනෑම දියුණුවක් කරා යන ගමන් මගෙහි ඒ මුල් පියවර තබන්න අමාරුයි. හදිසි. ඒ හදිසිය නිසාම හරියට බලාපොරොත්තු වෙන තැනට අඩිය තියාගන්න බැරුව ඇදගෙන වැටෙනවා. ඕනෑම අංශයක් ගත්තොත් එහෙමයි. දරුවන්ට විභාගයට ගියාම පාස් වෙන්න ඕන. විභාගයේ සමත් වෙන්න හේතු වන මුල් පියවර ටික කරන්නේ නැහැ. ගුරුවරයා උගන්වන වෙලාවට අහගෙන ඉන්නේ නැහැ. එදා දෙන වැඩේ එදා කරන්නේ නැහැ. පාඩම් කටයුතු කරන්නේ නැහැ. ඒව ඔක්කොම මගහරිමින් ඉඳලා විභාගයට ගියාට පස්සේ සමත් වීම අපේක්ෂා කරනවා. එහෙම සමත් වෙන්න පුළුවන්කමක් නැහැ. ඇයි ඒ අපහසු වෙන්නේ? සමත් වීමක් ලබන්න නම් තැබිය යුතු මුල් පියවර තියෙනවා. ඒ මුල් පියවර ටික තියන්න ඕන. ඒ පියවර ගැන දැනගන්න ඕන. ව්‍යාපාරයක් ගැන කල්පනා කළත් එහෙමයි. අපේ මිනිසුන්ට අද වෙළඳ ව්‍යාපාරයක් ආරම්භ කළා නම් හෙට වෙනකොට අවුරුදු 30ක් වෙළඳ ව්‍යාපාරය ගෙනහිල්ලා ලැබෙන ලාභ බලාපොරොත්තු වෙනවා. එක පාරටම ලොකු දේවල් බලාපොරොත්තු වෙනවා. ඒ විදියට එක පාරටම ලොකු දෙයකට අඩිය තියාගන්න පුළුවන් වෙයි කියලා හිතනවා නම් ඒක ලේසි පහසු වැඩක් නෙවෙයි. ඒක අමාරුයි. ඊට පස්සේ මොකද වෙන්නේ? එතනට යන අදහස අතහැර ගන්නවා. මොකද එක පාරටම එබඳු තැනකට අඩිය තියන්න හදනවා කියන්නේ ලොකු වෙහෙසක්. ඒ වෙහෙස ප්‍රතිඵල ලබා ගන්න බැරි වෙහෙසක්. ප්‍රතිඵල නොලැබෙන තැන ඇදගෙන වැටීම සිද්ධ වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම කියන දුෂ්කර තැනට, ඒක ලේසි පහසු වැඩක් නෙවෙයි. කෙලෙස් ප්‍රහීන කරනවා කියන කටයුත්ත, ඒක ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. සසර පුරාවටම
රාග ද්වේෂ මද මෝහවලින් බැඳි බැදී ඇවිල්ලා ඒවා තවත් වැඩි කර කර ඇවිල්ලා ඒ සියල්ලම ගලවා අතහරින තැනට පත්වෙනවා කියන එක එකපාරට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ සඳහා තැබිය යුතු පියවර මොනවද කියන එක බුදුහාමුදුරුවෝ දේශනා කළා. අපි ඒ පියවර ගැන අවධානය යොමු කරන්න ඕන. දැන් එක උදාහරණයක් කතා කළොත් බුදුහාමුදුරුවෝ අපට දේශනා කළා දැනගත යුතු සතර පරමාර්ථ ධර්ම ගැන දැනගන්න, අවබෝධ කරගත යුතු දුක්ඛාර්ය සත්‍ය අවබෝධ කරගන්න, ප්‍රහීන කළ යුතු තණ්හාව ප්‍රහීන කරන්න, සලසා ගත යුතු නිවන සලසගන්න, වැඩිය යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න. මේවා කරන්න කියලා බුදුහාමුදුරුවෝ පැත්තකට උනේ නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කළා මේ දේ කරන්න, මේ දේ කරනවා කියන එක ලේසි නෑ. ඒ ලේසි නැති නිසා මේ දේ කරගන්න, මේ දේ කරන්න. ඒ කියන්නේ මෙන්න මේ සඳහන් කරපු 이르දි, ඒවට බුදුහාමුදුරුවෝ 이르දි කියලා පෙන්වුවේ. අන්න ඒ 이르දීන් ලබාගත යුතුයි. ඒක ලබාගන්න ලේසි නෑ. ලේසි නැති නිසා මෙන්න මෙතන ඉඳගෙන පටන් ගන්න. මෙන්න මේ භාවිතා කරන්න. ඒ විදිහට බුදුහාමුදුරුවෝ අමාරු තැනට යන්න ලේසි වෙන්න හේතු වන කරුණු දේශනා කළා. දැන් සතර 이르දිපාද කියලා කියන්නේ ඒවට. දැන් 이르දි කියලා කිව්වහම දැනගත යුතු සතර පරමාර්ථ ධර්ම දැන ගැනීම 이르දියක්. ඊළඟට අවබෝධ කරගත යුතු දුක්ඛාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම 이르දියක්. ප්‍රහීන කළ යුතු තණ්හාව ප්‍රහීන කිරීම 이르දියක්. සලසා ගත යුතු නිවන සලසා ගැනීම 이르දියක්. වැඩිය යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිම 이르දියක්. ඒ 이르දීන් ලබන්න පහසුකම් සපයන කාරණා තමයි සතර 이르දිපාද කියලා දේශනා කළේ ඡන්ද චිත්ත විරිය විමර්ශ. එතකොට අන්න අර කියපු දේවල් ලබන්න නම් මුලින්ම තියෙන්න ඕන ඡන්ද, කැමැත්ත. කැමැත්ත නැතුව චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න බෑ. මුලින්ම එහෙනම් කැමැත්ත ඇති කරගන්න ඕන. ඒ සඳහා නැමුණු සිතක් පවත්ව ගන්න ඕන. ඒ සඳහා හේතු වන වීර්ය ප්‍රගුණ කරන්න ඕන. ඇයි මේ දේ සාක්ෂාත් කරගත යුත්තේ කියන එක සසර ගමනේ තිබෙන ස්වභාවය පිළිබඳව විමසන්න ඕන. මෙන්න මේ කාරණා සම්පූර්ණත්වයට පත් කරනවා නම් අමාරුයි කියන තැනට පහසුවෙන් යන්නට පුළුවන්. පඩියෙන් පඩිය නැගගෙන පියවර තබමින් ඉදිරියට ඇදුනොතින් ඔබ බලාපොරොත්තු වන තට්ටුවට ඔබට යාගන්න පුළුවන්. එක පාරට එක අඩියෙන් ඒක තියන්න බෑ. ඒ නිසා අපිට වැරදෙනවා නම් වැරදෙන්නේ එක පාරට අඩිය තියන්න යාම. මුල් ටික ඉගෙන ගන්න. තැබිය යුතු පිළිවෙල ඉගෙන ගන්න. ඒ පිළිවෙලට ඉදිරියට ඇදෙන කෙනෙකුට තමයි මේ ධර්මයේ ප්‍රතිඵල ලබන්නට පුළුවන්කම ලැබෙන්නේ. ප්‍රඥාවන්තයා ගමන් කරන ස්වරූපය එයයි. එතකොට චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස චතුරාර්ය සත්‍ය අවබෝධය සලසා ගන්නවා කියන එක ලේසි පහසු වැඩක් නෙවෙයි. ඒ සඳහා හේතු වන අංග 7ක් ගැන බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒවට කියනවා සප්ත බොජ්ජංග කියලා. මොනවද? සති සම්බොජ්ජංගය, ධම්මවිචය සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, පීති සම්බොජ්ජංගය, එවැගේම පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය සහ උපේක්ඛා සම්බොජ්ජංගය. මේවා බොජ්ජංග. චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස හේතු වන අංග. ඒ අංගවල පළවෙනිම බොජ්ජංගය තමයි සති සම්බොජ්ජංගය. දැන් බොජ්ජංග කියලා කියනකොට එය චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම හේතු වන කතාවක් තියෙන්නේ.
හැබැයි මම මුලදි මතක් කළා මේවා එදිනෙදා ජීවිතයට බලපාන විදිය ගැන අපි හිතන්න ඕන. සති සම්බොජ්ජංගය කියලා කියන්නේ සිහිය නම් වූ බෝධි අංගය. චතුරාර්ය සත්‍ය අවබෝධය ලබන්න නම් ඒ කෙනා තුල සිහිය කියන එක තියෙන්න ඕන. එතන බොජ්ජංග කතාවේදී නම් සතර සතිපට්ඨානෙ ප්‍රගුණ කිරීම. සිහිය පිහිටු විය යුතු තැන්. ඒ තැන් පිළිබඳව මෙනෙහි කිරීම ධර්මාවබෝධය පිණිස හේතුවක්. ධර්මාවබෝධය පිණිස පමණක් නෙවෙයි එදිනෙදා ජීවිතය ගත කරනකොට ජීවිතාවබෝධයටත් ජීවත් වෙන්න ඕන ආකාරය ගැන තේරුම් ගන්නත් සිහිය කියන එක අත්‍යවශ්‍යයි. සිහියක් නැති මිනිස්සු ගමන් කරන්නේ නිවැරදි මගක නෙවෙයි වැරදි මගක. ඒ නිසා තමන් අපේක්ෂා කරන ලෞකික වේවා ලෝකෝත්තර වේවා සැපයන් සුවයන් ලබන්න නම් ඒ අය සිහිය ඇතුව වාසය කරන උදවිය බවට පත් වෙන්න ඕන. එදිනෙදා ජීවිතේ යනකොට එනකොට කනකොට බොනකොට රැකියාව කරනකොට මේ හැම වෙලාවකම තියෙන්න ඕන දෙයක් තමයි සිහිය. සිහිය නැති වුණොත් ප්‍රශ්න වැඩි. ඒ නිසා සිහිය කියන එක අවශ්‍යයි. එතකොට බොජ්ජංග කතාවේ නම් සතර සතිපට්ඨානයේ එදිනෙදා ජීවිතේ නම් අපි මේ එදිනෙදා කරන කටයුතු පිළිබඳව සිහියෙන් කිරීම. දැන් මේ කාලේ නම් විශේෂයෙන් මේ සිහිය අවශ්‍යයි. ඇවිදිනකොට වාහනේ පදවගෙන යනකොට මහ පුදුම සිහියකින් කවුරුත් ක්‍රියාත්මක වෙන්න ඕන. මොකද හේතුව එක අතකින් අපි මේ වෙනකොට ආර්ථික අර්බුදයක හිර වෙලා ඉන්නේ. ඒ වගේම සමහර විට විවිධ අඩුපාඩු තිබෙනවා. දැන් මේ වගේ කාලයක අපේ පින්වතුන් යනකොට එනකොට පවා ඇවිදිනකොටත් සිහියෙන් ඉන්න ඕන. මොකද හේතුව දැන් අපේ මේ ශරීරය පිළිබඳව කල්පනා කරනකොට මේ ශරීරයට ලෙඩ හැදෙනවා කියන එක ස්වභාවය. මේ ශරීරය ලෙඩ වෙන ශරීරයක්. ලෙඩ හැදෙනවා. ලෙඩ හැදෙනකොට අපිට ප්‍රතිකාර ගන්න යන්න වෙනවා. බෙහෙත් බොන්න වෙනවා. හැබැයි මතක තියාගන්න ලෙඩ හැදෙන එක නවත්ත ගන්න බෑ. හැදෙන ලෙඩවලට විතරක් ඉඩ දීලා ලෙඩ දාගන්න නැතුව ඉන්න සිහියෙන් ඉන්න. මේ කාල සීමාවේ ලෙඩ දාගන්න එපා. ලෙඩ දාගන්නවා කියලා කියන්නේ එකක්, ලෙඩ වෙනවා කියන්නේ තව එකක්. පාරේ යනකොට සිහියක් නැතුව අඩිය තියන්න ගියොත් සමහරක් විට ලිස්සන තැනක ලිස්සලා ගිහිල්ලා වැටෙන්න පුළුවන්. එහෙම වැටුනොත් ඒක දාගත්ත ලෙඩක්. එතකොට දාගත්ත ලෙඩවලට බෙහෙත් දෙන්නයි හැදිච්ච ලෙඩවලට බෙහෙත් දෙන්නයි ගියොත් අපි මේ වෙලාවේ තවත් අසරණ වෙනවා. ඒ නිසා විශේෂයෙන් මතක තියාගන්න මේ රටේ ජීවත් වෙන මිනිස්සු සිහියෙන් ඇවිදින්න. සිහියෙන් වාහනේ පදවන්න. ලෙඩ දාගන්න එපා. අනතුරක් ඇති කරගත්තොත් සිහියක් නැතුව මහපාරේ වාහනේ පදවගෙන යනකොට දුරකථන ඇමතුම් අරගෙන කතා කර ගිහිල්ලා සිහිය නැතුව ගිහිල්ලා රියානතුරක් සිද්ධ වුණොත් ඒවාට ප්‍රතිකාර කරනවා කියන්නේ දාගත්ත ලෙඩවලට ප්‍රතිකාර කරනවා කියන එකයි. ඒ වගේම අනතුරුදායක තැන්වල සමහරක් විට නාන්න ගිහිල්ලා විවිධ අනතුරු වලට ලක් වෙනකොට ඒව ඔක්කොම දාගත්ත ලෙඩ වෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න සිහියෙන් ඇවිදින්න, සිහියෙන් කෑම ටික කන්න, සිහියෙන් වැඩ කරන්න. සිහියක් නැති වුණොත් එදිනෙදා ජීවිතේ තවත් ගොඩක් හිර වෙයි. මේ සිහිය ඕන. එක පැත්තකින් ජීවිත ගමන සුවපත් කරගන්න, අනිත් පැත්තෙන් ධර්මාවබෝධය ලබන්න. දැන් පහුගිය කාල සීමාව ඔබට මතකයි. වසංගත තත්වයක් ලොව පුරා පැතිරිලා ගියා. සිහියක් නැති වුණා නම් ලෙඩේ හැදෙන්න ඉඩකඩ බොහෝ සෙයින් තිබුණා. එක්ක මුඛාවරණ පැළඳ ගන්න කිව්වම ඒක අමතක වෙලා ගිහිල්ලා.
ඒ වගේම යම් යම් තැන් ස්පර්ශ කළාට පස්සේ විෂබීජනාශක දියරවලින් අත සෝදාගන්න කිව්වහම ඒක අමතක කරලා මූණ අත ගාලා. එහෙම නැත්නම් එබඳු රෝග ලක්ෂණ තියෙන කෙනෙක් ළඟට යනකොට විශේෂයෙන් ප්‍රවේශම් වෙන්න කියලා සෞඛ්‍යාංශ වලින් දීලා තියෙන උපදෙස් පිළිපැදපු නැති නිසා. මීටරේ දුර තියාගත්තේ නැති නිසා. ඒ නිසා සිහිය ඕන. මේ සිහිය ඇති කරගන්නත් අනුගමනය කරන්න ඕන පියවර තියෙනවා. දැන් කෙනෙක් හිතයි කොහොමද සිහියෙන් ඉන්නේ? සිහියෙන් ඉන්නවා කියන එකත් අමාරු වැඩක්. දැන් නිවන් දකින්න සිහිය ඕන, සිහිය ඇති කරගන්න මොනවද ඕන? ඒකත් දේශනා කළා බුදුහාමුදුරුවෝ. සිහිය ඇති කරගන්න නම් සිහියට තැන දෙන්න ඕන. සති සම්පජඤ්ඤය. සිහියෙන් ඉන්න උනන්දු ඇති කරගන්න ඕන. ඊළඟට විශේෂයෙන් වටිනම කාරණාවක් තමයි සිහිය ඇති අය ඇසුරු කිරීම සහ සිහිය නැති අය ඇසුරු නොකිරීම. ඔන්න සිහිය තමන් තුළ පවත්ව ගන්න උපකාර වන කාරණා. සිහිය ඇති අය ඇසුරු කිරීම, සිහිය නැති අය ඇසුරු නොකිරීම. ඔය ඇත්තෝ ආශ්‍රය කරනකොටත් සිහියෙන් ඉන්න ඕන නම් සිහියෙන් යුක්ත මිනිස්සු ආශ්‍රය කරන්න. සිහියක් නැති මිනිස්සු ආශ්‍රය කරන්න ගියොත් කබලෙන් ලිපට වැටෙනවා. දැන් පහුගිය කාලයක සිදුවෙච්ච මහා අවාසනාවන්ත තත්ත්වයේ මතකනේ. සිහියක් නැති මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් නිසා සිහියෙන් හිටපු මිනිස්සුත් ඒවට පැටලිලා තිබිච්ච සිහියත් නැති කරගෙන මුළු රටේම මහ ගින්නක් ඇති කළා. ඇති යන්තම් මෙහෙම බේරුණා. තව ටිකක් ගියා නම් මුළු රටේම සිහිය නැති වෙනවා. ඒ නිසා මතක තියාගන්න, කොතනට ගියත් සිහියෙන් යුක්තය ආශ්‍රය කරන්න. සිහියක් නැති මිනිස්සු ආශ්‍රය කරන්න එපා. සිහියක් නැති අය ඇසුරු කළොත් තියෙන සිහියත් නැති වෙලා යනවා. ඒ නිසා සිහිය අවශ්‍යයි. සති සම්බොජ්ජංගය. ඊළඟට ධම්ම විචය සම්බොජ්ජංගය. ධම්ම විචය සම්බොජ්ජංගය කියලා කියන්නේ මේ ලෝකයේ යථා ස්වභාවය පිළිබඳව දැකපු දකින හැකියාව. මේ ලෝකෙ අපිට පෙනෙන දේ එකක්. ඒ පෙනෙන දේ ඇතුළේ තියෙන තවත් ඇත්තක් තියෙනවා. ඒ ඇත්ත දකින්න ඕන. ඒක පෙන්වුවේ බුදුහාමුදුරුවෝ ධර්මය තුලින්. මේ පෙනෙන විදියට ග්‍රහණය කළොත් බොහෝ විට අපට යථාර්ථය පේන්නේ නැහැ. නිර්වාණය සලසා ගන්න නම් මේ සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා ප්‍රඥාවෙන් මෙනෙහි කරන්න ඕන, විදර්ශනාව වඩන්න ඕන. යම්කිසි දෙයක අනිත්‍ය ස්වභාවය දකින්න නම් ඒ දේ තුල තිබෙන්නේ කුමක්ද කියලා විනිවිද දකින්න නම් ධර්මය ඉගෙන ගන්නට ඕනේ. එහෙම නැති වුණොත් අපි එළියෙන් පේන එකට රැවටෙනවා. උදාහරණයක් ඇටියට ගත්තොත් ඈත තියා පෙරහැරක් එනකොට ගිනි බෝල කරකවන අය ඉදිරියෙන් එනවා. ඒ අය වේගෙන් ගිනි බෝල කරකවනකොට අපට පේන්නේ ගිනි වලල්ලක් වගේ. මේ ලෝකයේ බොහෝ දේවල් අපට පේන්නේ අන්න ඒ විදියට ගිනි වලලු වගේ. මේ ගිනි බෝල කරකවන කෙනා කරකව තමන් ඉන්න තැන ළඟට ඇවිල්ලා කරකවන එක නැවැත්තුවට පස්සේ මොකද වෙන්නේ? අපට ගිනි වලල්ලක් පේන්නේ. ඒ වලල්ල අතුරුදහන් වෙලා ගිනි බෝලයක් නැත්තම් බෝල දෙකක් පේනවා. ඒක තමයි ඇත්ත. ඒ ගිනි බෝල දෙක තමයි වේගෙන් කරකවනකොට ගිනි වලල්ලක් වගේ අපිට පෙනුනේ. මේ ලෝකයේ පෙනුම දර්ශනය, මේ පෙනෙන දේ, ඇහෙන දේ ඒ වගේ ගිනි වලලු. හැබැයි මේ පෙනෙන දේ ඇතුලේ කතාව තවත් එකක්. ඒ ඇතුලේ කතාව තමයි බුදුරජාණන් වහන්සේ අභිධර්මය තුල දේශනා කළේ. අභිධර්මය කියන්නේ ගැඹුරු ධර්මය. ගැඹුරු ධර්මය කියන්නේ තේරුම් ගන්න බෑ කියන එක නෙවෙයි. මේ පෙනෙන දේ නොපෙනෙන පැතිකඩ ගැඹුර. අභිධර්මය තේරුම් ගන්න නම්
භාවනාව අත්‍යවශ්‍යයි. භාවනාවෙන් තමයි අභිධර්මය තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්නේ. මොකද හේතුව දැනුමින් අභිධර්මය තේරුම් ගන්න බැහැ. දැනුමින් නෙවෙයි අභිධර්මය තේරුම් ගන්න ඕන ප්‍රඥාවෙන්. ප්‍රඥාව ඇතිකර ගන්න නම් භාවනාව අත්‍යවශ්‍යයි. එතකොට හිත රාග ද්වේෂ මද මෝහ වලින් මුදවගෙන යම් කිසි මට්ටමකට හෝ తాවකාලිකව හෝ කෙලෙස් පාලනය කරමින් ඒ භාවනා අභ්‍යාසවල යෙදෙනකොට තමයි මේ අභිධර්මය තුල අන්තර්ගත කරුණු කාරණා වැටහෙන්නේ. එහෙම නැතුව අහගෙන හිටියට ඉගෙන ගත්තටම මදි. එතකොට ධම්මවිචේ සම්බොජ්ජංගේ තියෙනවා නම් ඒ අය විනිවිද දකින්න මේ ලෝකේ. ඉදිනදා ජීවිතයටත් මේක ඕන. ඒ කියන්නේ පේන විදියට විවිධ දේවල් වලට රැවටෙන්න යන්නේ නැතුව ඒ පේන දේ ඇතුලේ මොනවද තියෙන්නේ කියලා විමසන්න. දැන් අපිට කොච්චර ජීවිතේට ඒක අවශ්‍යද? ඔය මොනවා හරි බඩු මුට්ටු ටිකක් ගන්න පාරට බැස්සහම අපිට කොච්චර වරදිනවද මේ පේන දේවල් වල ඇතුලේ කතාව මොකද්ද කියලා හොයන්න නැතුව අරගෙන ගිහිල්ලා. සමහරකට විවිධ ලස්සන බඩු මුට්ටු හරි ලස්සනට තියෙනවා. ලස්සනට තිබ්බහම මොකද මිනිස්සු කරන්නේ? හරිම ලස්සනයි, පේන විදියට බොහොම හොඳයි, ප්‍රයෝජනවත් වගේ. ඉතින් මිල දීලා අරන් යනවා. හැබැයි ඇතුලේ වෙනම එකක් තියෙන්නේ. එක පාරක් සමහරකට ප්ලග් එකට ගැහුවාම ඒකේ වැඩ ඉවර වෙලා යනවා. කැඩිලා යනවා. අපිව රවට්ටලා. එතකොට මේ යම් කිසි දෙයක් ගන්නකොට ඒකේ ඇතුලේ මොකක්ද තියෙන්නේ කියන එක බලන්න ඕන. මේ ධර්ම කතාවත් එක්කම මම කිව්වා එදිනෙදා ජීවිතයට අවශ්‍ය දේවල්. කෑමක් බීමක් වුණත් ලස්සනට තිබ්බ පළියට නෙවෙයි. මේක ඇතුලේ මොනවද තියෙන්නේ? රසයට විතර නෙවෙයි මේක ඇතුලේ තියෙන්නේ මොනවද? ඒක විමසන්න ඕන, ඒක බලන්න ඕන. ඒ විමසන ගතිය අත්‍යවශ්‍යයි. ධම්මවිචේ සම්බොජ්ජංගේ. දැන් බොජ්ජංග කතාව නිවනටම තමයි දේශනා කළේ. මම මේ සමාජයට අවශ්‍ය වෙන කාරණා හැටියට ඒක සමාජයේ පැත්තටත් හරවලා කතා කරනවා. ඒ නිසා මේ පේන දේවල් එහෙම්මමයි කියලා හිතන්න එපා. ඒක ඇතුලේ කතාව බලන්න. දැන් අභිධර්මයේ තුල පෙන්වුවා මේ ලෝකයේ පේන දේවල් වල ඇත්ත. ස්කන්ධ ධාතු ආයතන වශයෙන් පෙන්වුවා. ලස්සන මිනිසු කියලා නෙවෙයි එතන තියෙන්නේ. මොකක්ද? මේ බඩු මුට්ටු ලස්සනයි කිව්වට ඒවයි තියෙන්නේ මොනවද? ලස්සන ඔරලෝසු තියෙනවා. ලස්සන ඔරලෝසුවක් කෑලි ගලව බැලුවොත් ලස්සනයි කියන කොටසක් නැහැ. තප්පර කට්ට වෙනම ගත්තාම ලස්සන නැහැ. විනාඩි කට්ට වෙනම ගත්තාම ලස්සන නැහැ. ඉලක්කම් එකින් එක ගලවලා ගත්තාම ලස්සන නැහැ. ඉලක්කම් ටික අලවලා තියෙන ඒ ලෑල්ල එළියට ගත්තාම ලස්සන නැහැ. ඒකේ පිටිපස්සේ තියෙන බැටරිය ගැලෙව්වහම ලස්සන නැහැ. ඒ ඔරලෝසුව වට කරලා තියෙන වීදුරුව ගැලෙව්වහම වෙනම ඒ වීදුරුව විතරක් ලස්සන නැහැ. වටේ තියෙන ගහලා තියෙන ෆ්‍රේම් එක ගැලෙව්වහම ඒක වෙනම ලස්සන නැහැ. හැබැයි ඒ ඔක්කොම එකතු වුණාම ලස්සනයි. එහෙනම් මේ ලස්සන නිර්මාණය කරලා තියෙන කැත දේවල් මොනවද කියන එක දකින්න මේ ධර්මය හොඳට තේරුම් ගන්න ඕන. ධම්මවිචේ සම්බොජ්ජංගේ. ඊළඟට විරිය සම්බොජ්ජංගේ වීරය ඕන. මහන්සිය ඕන දියුණුව ලබන නිවන සලස ගන්නත් ඕන. මහන්සිය වීරය අධ්‍යාපන ආර්ථිකමය වශයෙන් දියුණු වෙන්නත් අවශ්‍යයි. ධර්මාවබෝධය පිණිස හේතු වන වීරය තමයි නූපන් අකුසල් නූපදවීම, උපන් අකුසල් දුරු කිරීම, නූපන් කුසල් ඉපදවීම, උපන් කුසල් වඩා වර්ධනය කිරීම. ඒවට වීරය ඕන. අධ්‍යාපනික වශයෙන් දියුණු වෙන්න හේතු වන වීරයක් තියෙනවා. ආර්ථිකමය වශයෙන් දියුණු වෙන්න හේතු වන වීරයක් තියෙනවා. අපේ බුදුහාමුදුරුවෝ වීරය ඇති කරගන්න තියන්න ඕන පියවර මොනවද කියලා දේශනා කළා. දැන් නිවන් දකින්න වීරය ඕන. වීරය උපදවන්න මොකද්ද කරන්න ඕන? දේශනා කළා. වීරය උපදව ගන්න හේතු වන කාරණා 11ක් දේශනා කළා බුදුහාමුදුරුවෝ. මං කීපයක් කියන්නම්. නිවන පිණිස හේතු වන වීරය උපදවන්න නම් ඒ වීරය ඇති කර ගැනීම සඳහා අපාය භය පච්ච වෙක්කනතා, අපාය පිළිබඳව බිය දකින්න කිව්වා.
ආනිසංස දස්සාවිතා නිවනේ තිබෙන වටිනකම මෙනෙහි කරන්න කිව්වා. ඒවා මෙනෙහි කරනකොට තමයි අපට වීරිය උපදවන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේම කුසීත පුද්ගල පරිවර්ජනතා ආරද්ධ විරිය පුද්ගල සේවනතා කම්මැලිකාරයෝ ආශ්‍රය කරන්න එපා කිව්වා. වීරිය උපදවාගත්ත අයව ආශ්‍රය කරන්න කිව්වා. තමන් වීරයවන්ත වෙන්න ඕන නම් වීරයවන්තයින් ආශ්‍රය කරන්න. කම්මැලිකාරයෝ ආශ්‍රය කරන්න ගියොත් තමන්ගේ තියෙන වීරියත් නැති වෙනවා. මේක අධ්‍යාපනයටත් අයිති, ආර්ථිකයටත් අයිති, ආධ්‍යාත්මිකයටත් අයිති. ඒ නිසා වීරය වඩන්න ඒ සඳහා අනුගමනය කළ යුතු වැඩපිළිවෙල කරන්න. ඊළඟට පීති සම්බොජ්ජංගේ සතුට කියන එක. ඒකත් කොටස් දෙකකට බෙදෙනවා. සාමිස ප්‍රීති සහ නිරාමිස ප්‍රීති කියලා. බොජ්ජංග කතාවට අයිති නිරාමිස ප්‍රීති. සාමිස ප්‍රීති කියන්නේ දුකට පරිවර්තනය වෙන ප්‍රීතියක්. නිරාමිස ප්‍රීතිය කියලා කියන්නේ දුකකට පරිවර්තනය නොවන ප්‍රීතියක්. ඒ ප්‍රීතිය කියන එක අවශ්‍යයි අපේක්ෂා කරන ඉලක්කය වෙතට යන්න. දැන් ඔය වීරය සහ ප්‍රීති කියන කාරණා දෙක පිළිබඳව ගත්තහම යම්කිසි ඉලක්කයක් වෙතට යන්න අපි වීරයක් ආරම්භ කළහම අපි දන්නවා වීරය අවස්ථා තුනක් තියෙනවා. ආරම්භක ධාතු වීරය, නික්කම ධාතු වීරය, පරක්කම ධාතු වීරය කියලා. ඒවා එකින් එකට වැඩිවන වීරයන්. ආරම්භක ධාතු වීරයට වඩා ශක්තිමත් වේගවත් වැඩි වීරයක් තමයි නික්කම ධාතු වීරය. ඊට වඩා වේගවත් ශක්තිමත් වීරයක් තමයි පරක්කම ධාතු වීරය. ඒ කියන්නේ ඉලක්කය අරගෙනම තමයි පස්ස බලන්නේ පරක්කම ධාතු වීරය මට්ටමට වීරය වැඩි නා. ආරම්භක ධාතු වීරය ප්‍රගුණ කරගෙන යනකොට යම්කිසි තැනකදී උදාසීන වීමක් එන්න පුළුවන්. ඒ කියන්නේ එපා වීමක් වෙන්න පුළුවන්, අලස වෙන්න පුළුවන්, අතහරින්න හිතෙන්න පුළුවන්. අන්නේ අතහරින වෙලාවේදී එතනදී නැවත වතාවක් නික්කම ධාතු වීරයකට පරිවර්තනය වෙන්න, වීරය වැඩි කරන්න, උදාසීන වෙච්ච එකට ඉඩ නොදී එතනින් නැගී සිටින්න හේතු වෙන වටිනා බොජ්ජංගයක් තමයි පීති සම්බොජ්ජංගය කියලා කියන්නේ. ඒ ප්‍රීතිය ආවහම වීරය වැඩි වෙනවා. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් එක ධර්මදේශනාවක් ශ්‍රවණය කරන ඔබ. ඒ ශ්‍රවණය කරන ධර්මදේශනාවෙන් ඔබ අලුත් දෙයක් ඉගෙන ගන්නවා. ඒ අලුත් දෙයක් ඉගෙන ගත්තාම සතුටක් තියෙනවා. වීරයෙන් බණ ඇහුවා, බණ අහනකොට යමක් එකතු කරගත්තා, අලුත් දෙයක් ඉගෙන ගත්තා, සතුටක් ඇති වුණා. ඒ සතුට තව බණක් අහන්න, වීරයවන්ත කරන්න තල්ලුවක් බවට, ශක්තියක් බවට පත් වෙනවා. ඔක ආධ්‍යාත්මික ගමන විතරක් නෙවෙයි, අධ්‍යාපන ආර්ථික වශයෙන්ුත් එහෙමයි. විභාගයක් සමත් වුණොත් සතුටුයි, වීරය නිසායි පාස් වුනේ, පාස් වෙච්ච නිසා සතුටුයි, සතුටු නිසා ඉතුරු එකට වීරය වඩනවා, ඇති කරගන්නවා. හම්බ කරනකොට, ඒ කියන්නේ මහන්සි වෙනකොට වීරය, ඒ මහන්සිය ප්‍රතිඵලය ලාභ ලැබීම, ලාභ ලැබෙනකොට සතුටුයි, සතුට එනකොට වීරය ශක්තිමත් වෙනවා. එතකොට ප්‍රීති සම්බොජ්ජංගය කියන්නේ වීරය බලාපොරොත්තු වන ඉලක්කය ස්පර්ශ කරන්නම තමන්ව තල්ලු කරන ශක්තිය. ඒ ප්‍රීතිය ඕන. ප්‍රීතිය ඇති කරගන්න හේතු වන කාරණා දේශනා කළ බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ත්‍යාගානුස්සති අනාදී වශයෙන් ඒ පිළිබඳව තමන්ගේ දියුණුව පිළිබඳව, තමන්ගේ ශාස්ත්‍රූන් වහන්සේ පිළිබඳව, ධර්මයේ පිළිබඳව, මහා සංඝරත්නය පිළිබඳව තමන් යටපත් කරපු ක්ලේශයන්, මම මෙන්න මේ කෙලෙස් පාලනය කරගත්ත කෙනෙක්, ඒ ගැන සතුට ඇති කරගන්න පුළුවන් නම් වීරය ශක්තිමත් වෙනවා. පීති සම්බොජ්ජංග. ඊළඟට පස්සද්ධි සම්බොජ්ජංග. පස්සද්ධි සම්බොජ්ජංග කියලා කියන්නේ මේ ධර්මාවබෝධය පිණිස පීඩණයෙන් යන්න කියලා නෑ. දත් මිටි කාගෙන, දාඩිය දමාගෙන මහා පීඩණයකින් යන්න ඕන ගමනක් නෙවෙයි. මේ ගමන සැනසෙන්න යන ගමනක්. ඒ සැනසෙන්න යන ගමනේදී ඒ සඳහා උනන්දුවෙන්, උත්සාහයෙන්, වීරයෙන් යා යුත්තේද සංසුන්වයි, සංවරවයි. ඒ ගමන යන්න ඕන සංසිඳීමෙන්, නැතුව පීඩණයකින් නෙවෙයි. ඒතර පස්සද්ධි සම්බොජ්ජංගය කියන්නේ ඒක කොටස් දෙකකට බෙදෙනවා. කාය පස්සද්ධි සහ චිත්ත පස්සද්ධි කියලා. ඒ කියන්නේ කය සංසිඳෙන්න ඕන, වචන මනස සංසිඳෙන්න ඕන. සංසිඳනවා කියන්නේ පීඩණයකින් තොරව යා යුතුයි. දැන් අපි කිලෝමීටර් ගානක් එක දිගට කඳු නැගගෙන බැහැගෙන යනකොටත් මහන්සි, එක තැනක වාඩි වෙලා ඉන්නකොටත් මහන්සි. හිතත් එහෙමයි. අරමුණු වලට පැන පැන යනකොටත් මහන්සි, එක අරමුණක රැඳී සිටිනකොටත් මහන්සි. ඒවා සංසිඳව ගැනීම සඳහා හේතු වන බොජ්ජංගය තමයි පස්සද්ධි සම්බොජ්ජංගය. දැන් පස්සද්ධි සම්බොජ්ජංගය ඇති කරගන්නේ කොහොමද කියන එකත් බුදුහාමුදුරු දේශනා කළා. ඒකට අදාළ වෙනවා තමන්ට ගැළපෙන ඍතුව, තමන්ට ගැළපෙන දේශගුණයක වාසය කිරීම.
ඊළඟට තමන්ගේ ශරීරයට පත්‍යවන ආහාර ගැනීම, පිරිසිදුකම, වටපිටාවේ පිරිසිදුකම, මේව බලපානවා කිව්ව පස්සද්ධි සම්බොජ්ජංගයට. ඒ කියන්නේ පහසුවෙන් තමන්ගේ කය සහ මනස සංසිඳව ගන්න ඕන. ඒවට හේතු වන කාරණා. ඊළඟට මොකක් හරි කවුරු හරි තමන්ට වරදක් කළොත් ඒ වරද කරපු කෙනා කෙරෙහි වෛරය ඇති කරගත්තොත් ඒක සංසිඳීමක් නෙවෙයි. ඒ නිසා මේක සමහරකට මගේ කර්මයේ ස්වභාවයක් කියලා මෙනෙහි කිරීම. අන්න ඒ බඳු කාරණා තුලින් පස්සද්ධි සම්බොජ්ජංගේ වඩන්න පුළුවන්. ඊළඟට සමාධි සම්බොජ්ජංගය. සමාධි සම්බොජ්ජංගය කියන්නේ හිත එක අරමුණක පවත්වා ගැනීමේ හැකියාව. ඒ සමාධිය වඩන්න ඕන. සමාධිය ප්‍රගුණ කරන්න ඕන. සිහිය වගේම සමාධිය. හොඳ අරමුණක සිහිය පිහිටුවීමත්, හොඳ අරමුණක සිත පවත්වාගෙන යන්නත්. එතකොට හොඳ අරමුණක සිහිය පවත්වාගෙන යාම සඳහා අපි ඒ හොඳ අරමුණුම මෙනෙහි කරන්න ඕන. එදිනෙදා ජීවිතයටත් ඒක පොදුයි. හොඳ අරමුණක සිත තියාගන්න. හොඳ ඉලක්කයක හිත තියාගන්න. ඊළඟට අවසාන බොජ්ජංගය තමයි උපේක්ඛා සම්බොජ්ජංගය. උපේක්ඛා සම්බොජ්ජංගය කියන්නේ හරිම වැදගත් බොජ්ජංගයක්. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා නිවන පිණිස හේතු වන ඒ ගමන අඩපණ කරන නීවරණයන් හටගන්න හේතු වන කරුණු නැති කරගන්න උපේක්ෂා සම්බොජ්ජංගය අවශ්‍යයි. උපේක්ඛා බොජ්ජංගය. මේ උදාහරණයක් ඇටියට ගත්තොතින් දැන් වීරය කියන එක නිවනට අවශ්‍යයි. සමාධිය කියන එක නිවනට අවශ්‍යයි. බුදුහාමුදුරුවෝ දේශනා කළා වීරය වැඩි වෙලා සමාධිය අඩු වුණොත්, වීරය වැඩි වෙලා සමාධිය අඩු වුණොත් උද්දච්ච කුක්කුච්ච කලබලය. එතකොට උද්දච්ච කුක්කුච්ච කියන්නේ නීවරණය. ඒක ආපු ගමන් වීරය වැඩි වෙලා සමාධිය අඩු වුණොත්, ඒ කියන්නේ වීරියක් තියෙනවා සමාධියක් තියෙනවා, වීරය වැඩි සමාධිය අඩුයි, ඒක නිවන ආවරණය කරන නීවරණයක් වෙනවා. ඊළඟට තවත් සමහරක් විට වීරය අඩු වෙලා සමාධිය වැඩි වුණොත් තීන මිද්ද, අලසකම, කම්මැලිකම, ඒකත් නිවන වහලා දානවා. ඒ නිසා වීරයත් සමාධියත් සමබර කරන්න ඕන. දැන් ඕකේ දිනදා ජීවිතයටත් පොදුයි. අපේ සමාජයේ දැන් අපිට දාන ගෙවල් වලට එහෙම ගියාම මේ වගේ අය හරියට හම්බෙනවා. සමහර මිනිස්සු ඉන්නවා වීරය වැඩි සමාධිය අඩුයි. එහෙම වෙච්ච ගමන් කලබලයි. ඔය ගියපු වෙලාවෙ ඉඳලා පඩික්කම් පෙරලගෙන හොදි හලාගෙන අනාගෙන වැඩ කරන්නේ ඒ අය තමයි. පිළිවෙලටම කරන්න හදාගෙන ඉන්නවා මුලින් ඉඳලම ඒ කටයුත්ත අනනවයි කියලා කියන්නේ. අන්න ඒක කරන්නේත් ඒ අයම තමයි. වීරය වැඩි සමාධිය අඩුයි කලබලයි. ජීවිතේ ඕනම තැනක වීරය වැඩි වෙලා සමාධිය අඩු වුණොත් කලබලයි. කරන්න තියෙන වැඩේ කරන්න වෙන්නේ නැහැ. ඊළඟට තවත් කණ්ඩායමක් ඉන්නවා සමාධිය වැඩි වීරය අඩුයි. දාන ටික බෙදන්න ඉතින් බෙදනකම් බලාගෙන ඉන්න ඕන, පුදුම කම්මැලිකමක් තියෙන්නේ. උණු වතුර එක ගේන්න මහ වෙලාවක් ඉන්නවා. සමාධිය වැඩි වීරය අඩුයි. එතකොට අලසයි. ඒ නිසා මේව සමබර කරගන්න ඕන. ඒක උපේක්ඛා සම්බොජ්ජංගය. මෙන්න මේ බොජ්ජංගයන් ලබන්න අපි අනුගමනය කළ යුතු පියවර ගැන හිතුවොත් අපට එදිනෙදා ජීවිතය සුවපත් කරගන්නටත් නිවන සලස ගන්නටත් පුළුවන්කම ලැබේ. ඉතින් ඒ සඳහා මේ උතුම් දම් දෙසුම ඔබට අපට රටට ලොවට යහපත පිණිසම පවතිවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්මදේශනයේ දායකත්වයන් සිහිපත් කිරීමට අවසරයි. තෙලිජ්ජවිල ඇල්ගිරිය වලදේවත්ත නිවසේ පදිංචිව සිට මීට වසර 4කට පෙර අභාව ප්‍රාප්ත වූ ගුණසේනලහ පෙරුම ආදරණීය පියාණන්ට සහ මීට වසර 2කට පෙර අභාව ප්‍රාප්ත වූ ප්‍රේමවතී ජයවර්ධන ආදරණීය මෑණියන්ට පින් අනුමෝදන් කිරීම, එම නිවසේ සිට අභාව ප්‍රාප්ත වූ එල්.පී. සිමෝනා හාමි ආදරණීය අත්තම්මාට පින් අනුමෝදන් කිරීම, අභාව ප්‍රාප්ත සෝමපාල ජයවර්ධන ලොකු මාමාටත් නැසීගේ ලොකු තාත්තලා දෙදෙනාටත් ලොකු අම්මලා දෙදෙනාටත් නැන්දාටත් ගුණපාල ලියනගේ බාප්පාටත් කරුණා සුන්දර රත්නායක මාමා ඇතුළු දෙපාර්ශවයේ මිය පරලොව ගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම, පින්වත් දෙමව්පියන් ප්‍රධාන සියලු ඥාතීන් සිහිපත් කිරීම, ඒ අයගේ භවගාමී ජීවිත සාර්ථක වේවායි ප්‍රාර්ථනා කිරීම,
සුජීවත්ව සිටින සියලුම ඥාතිහිත මිත්‍රාදීන්ට සෙත ශාන්තිය ප්‍රාර්ථනා කිරීම දීර්ඝායුෂය ප්‍රාර්ථනා කිරීමේ අරමුණ ඇතිව අද දවසේදී ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා තෙලිජ්ජවිල ඇල්ගිරිය වලගයවත්ත පදිංචි අලහ පෙරුම පවුලේ දූදරුවන් විසින්. දියකල මුල්ල පදිංචිව සිටි අභාව ප්‍රාප්ත සිරිසේන මහතා සිහිපත් කර පින් අනුමෝදන් කිරීම සෝමහපුවරච්චි මහත්මියගේ ස්වාමියා සෝමදාස කළුවග්ගල මහතා සිහිපත් කර පින් අනුමෝදන් කිරීම බෑනනුවන් විමල් ගුරුගේ මහතා සිහිපත් කර පින් අනුමෝදන් කිරීම බරිගොඩ ඩී.ඩබ්ලිව් රම්බණ්ඩා මහත්මයා සහ කේ.ඒ.කේ රොස්ලින් ජයසූරිය මහත්මිය සිහිපත් කර පින් අනුමෝදන් කිරීම ඒ වගේම බුලත් සිංහල මහත්මියගේ පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුව චිරජීවනය කසුන් චරක මදාරා නෙත්මි අනුත්තරා පබසර යන මොනුබුරු මිනිබිරියන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවායි ප්‍රාර්ථනා කිරීම එමෙන්ම අසනීපෙන් පසුවන ගුණවතී මෑණියන්ට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත් මුතුමැණිකේ මහත්මියගේ පවුලේ සහ ලීලාවතී මහත්මියගේ පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා කුලියාපිටිය දියකලමුල්ල රේස්වත්ත 21/2 නිවසේ පදිංචි සෝමාහපුවාරච්චි මහත්මිය ප්‍රධාන පිරිස. කුලියාපිටිය ඉහළ වීරඹුව පදිංචිව සිට වසර 23කට පෙර වියෝ වූ ඒ.එම්. ලීලාවතී මෑණියන්ට පින් අනුමෝදන් කිරීම එතුමිය සිහිපත් කිරීම වසර 6කට පෙර අභාව ප්‍රාප්ත වූ ඒ.එම්. කිරිමුදියන්සේ පියාණන් සිහිපත් කර පින් අනුමෝදන් කිරීම වසර 5කට පෙර අභාව ප්‍රාප්ත වූ ඒ.එම්. පොඩි නිලමේ සුළු පියාණන් සිහිපත් කර පින් අනුමෝදන් කිරීම මිය පරලොව ගිය සියලුම ඥාතීන් සිහිපත් කර පින් අනුමෝදන් කිරීම වගේම සජීවත්ව සිටින සියලුම දෙනාට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා ඒ.එම්. ධර්මදාස ඒ.එම්. විමලා බේසිංහ දරු දෙදෙනා ඒ වගේම සුළු පියාණන්ගේ පවුලේ සියලු දෙනා මේ අය දායකත්වයට එක්වන්නේ කුලියාපිටිය ඉහළ වීරඹුව සිටයි. වසර 31කට පෙර 1991 6 වෙනි මාසයේ 16 වෙනි දින අභාව ප්‍රාප්ත වූ කුරුවිට මලව දමයන්තේ නිවසේ විසූ එස්.ආර්. ධර්මවතී මැණිකේ මාතාවට සහ වසර 64කට පෙර අභාව ප්‍රාප්ත වූ පී.ඒ. පෙරේරා පියාණන්ටද අංක 26 කොළඹ පාර නිවසේ විසූ වසර 29කට පෙර අභාව ප්‍රාප්ත වූ හේමලතා එඩ්මන්ඩ් මාතාවට සහ වසර 51කට පෙර අභාව ප්‍රාප්ත වූ W.G. එඩ්මන්ඩ් පියාණන්ට ඒ වගේම පසු කාලවලදී අභාව ප්‍රාප්ත වූ කොහුවල විසූ සීතා මාරපන සහ ජීවානන්ද මාරපන කෑගල්ලේ විසූ චන්ද්‍රිකා තිලකරත්න සහ එච්.එම්.ඒ. තිලකරත්න රත්නපුර විසූ ජයමිනි ආනන්දපාල වාද්දුව විසූ ප්‍රේමසිරි ජයනෙති සහ කුරුවිට හිග්ගස්හේන විසූ W.G.R. ආර්යවංශ සහෝදරයන්ට ඒ වගේම පසුගිය මැයි මාසයේ 6 වෙනි දින හදිසියේ අභාව ප්‍රාප්ත වූ රත්නපුර සේවලි විද්‍යාලයේ ආදි ශිෂ්‍ය පියුමාල් ආර්යවංශ පුතණුවන්ට පින් අනුමෝදන් කිරීමේ අරමුණ ඇතිව අද දවසේදී ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා මාකොළ සිරිමංගල පාර 6 වන පටුමග 151න් 13 නිවසේ පදිංචි ජේ පතිරණ මහත්මයා සමග සුමනා පතිරණ මහත්මිය ප්‍රධාන පවුලේ සියලු දෙනා. මීළඟට මා ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේට පුණ්‍යානුමෝදනාව සඳහා. මේ උතුම් දම් දෙසුමේ දායකත්වය දරපු ඒ පවුල්වල නමින් මිය පරලෝ සැපස් සියලුම ඥාති හිතයිසීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම උපන්දින සමරන අසනීප තත්වයේ සිටින යම්තාක් පිරිස් වෙතොත් ඒ හැමෝටම නිදුක් නිරෝගී සුවය ලැබේවා. විශේෂයෙන් රටවැසි ලෝවැසි හැමෝටම සිත ශාන්තිය යහපත උදාපත් වේවා. හැම කෙනෙකුටම ධර්මාවබෝධය පිණිස මේ උතුම් පින්කම හේතු වාසනා වේවා කියන අදහසින් අපි මියගේ ඥාතීන්ට පින් දෙමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මෙසේ සර්වාකාරයෙන් රැස් කරගත් සකල කුසලානිසංසයන්ගේ බලයෙන් කාටත් උතුම් ධර්මාවබෝධය පිණිසම මෙපින් හේතු වේවා වාසනා වේවා කියලා නිවන් පතන්න. ඔහොම වැඳගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු.
ධර්මදේශනය පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ කුඹුක සිරි වජිරඥාන ධර්ම නිකේතනාධිපති මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය පූජ්‍යපාද ගල්කිස්සේ සෝමානන්ද ස්වාමින් වහන්සේයි. අපි උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාදුකාරයක් දී ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. මෙවැනි ධර්මදේශනයක දායකත්වය ලබා ගැනීමට ඔබත් කැමති නම් ඔබට පිළිවන්න අපිට කතා කරන්න අපේ දුරකථන අංකය 0112 69 71 40. මෙම ධර්මදේශනය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ YouTube නාලිකාව ඔස්සේ ඔබට සවන් දෙන්නට පිළිවන්. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කළ ඔබට සම්මා සම්බුදු සරණයි.